ආයිබෝන් ළමයි සූදෑසනක් අපි කතා කරන්න තියෙන්නේ සම්භාවිතා ව්‍යාප්ති මම අනිත් අය ජොයින් වෙනකන් පාඩම් පටන් ගන්නම් පව කට් එකක් තියෙනවා මම දන්න විදිහට හරි අද මම කතා කරන්නේ සිද්ධි වර්ග කීපයක් ගැන දැන් ඔයාට තේරෙන්න ඕනේ සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. මම ඔයත් එක්ක සම්භාවිතාවය කතා කළා. ඒ සම්භාවිතාවයන්ට අදාළ සිද්ධි ගැන කතා කරන්න තමයි අද ලෑස්ති වෙන්නේ. එතකොට ඊට කලින් මම ඔයාට past papers කරලා ගණනුත් හැදුවා. සම්භාවිතාව සුළු කිරීම කළා. හැබැයි ඔයා නොදන්න වචන ගොඩක් මම කතා කළා. මම අද ඒ වචන ගැන තමයි කතා කරන්නේ. ලියන්න මාතෘකාව සිද්ධි සිද්ධි ලියන්න මෙම විෂය ඒකකයේදී අවශ්‍ය වන සිදුවීම් පහත පරිදි වේ. මෙම විෂය ඒකකයේදී අවශ්‍ය වන සිදුවීම් පහත පරිදි වේ. එක සමභාව්‍ය සිද්ධි මේකට තව නමක් කියනවා සමභාව්‍ය සිද්ධි සමසේ නැත්නම් සමසේ භාව්‍ය සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි තුන පරායත්ත සිද්ධි හතර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි පහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි හරි ලියන්න මාතෘකාව සමභාව්‍ය සිද්ධි ළමයි ඔයාලට මතක නම් සමභාව්‍ය සිද්ධි කියන මාතෘකාව මම කතා කළා ආචීර්ණ කල්පිත පිවිසුමේදී මම සමභාව්‍ය සිද්ධි ගැන කතා කළා. සමභාව්‍ය පිවිසුමට සම්භාවනා පිවිසුමේදී ආචීර්ණ කල්පිත පිවිසුමේදී මම මේ සමභාව්‍ය සිද්ධි ගැන කතා කළා. අපි කියනවා මුළු ප්‍රතිඵල ගන්නට පක්ෂපාත ප්‍රතිඵල ගන්න දක්වන අනුපාතය. මුළු ප්‍රතිඵල 2යි පක්ෂපාත ප්‍රතිඵල සිරස 1යි. මේක තමයි සිරස ලැබීමේ සම්භාවිතාවය. එතකොට අපි කියනවා සමභාව්‍ය සිද්ධි වෙන්නම ඕනේ ආචීර්ණ කල්පිත පිවිසුම භාවිතා කරන්න නම්. මොකක්ද එහෙනම් මේ සමභාව්‍ය සිද්ධි කියලා කියන්නේ? ළමයි සමභාව්‍ය හේවත් සමසේ භාව්‍ය කියලා කියන්නේ භාව්‍ය කියන්නේ හැකියාව. භව්‍යතාවය කියන්නේ හැකියාව. සම කියන්නේ සමාන. සමසේ කියන්නේ සමානව. සමාන හැකියාවක් ඇති සිද්ධීන්. සමභාව්‍ය සිද්ධි කියලා කියන්නේ සිදුවීමේ හැකියාව සමාන සිද්ධීන් සමභාව්‍ය සිද්ධීන් ලෙස හැඳින්වෙන්නේ. උදාහරණ අපි කිව්වා ආචීර්ණ කල්පිත පිවිසුමේදී පිළිගන්නවා සිරස ලැබීමේ සම්භාවිතාවයේ සමානයි අගය ලැබීමේ සම්භාවිතාවය. ශ්‍රී වීමේ සම්භාවිතාවයේ සමානයි පුරුෂ වීමේ සම්භාවිතාවය. සිරස වැටීමත් දෙකෙන් එකයි අගය වැටීමත් දෙකෙන් එකයි. ශ්‍රී වීමත් දෙකෙන් එකයි පුරුෂ වීමත් දෙකෙන් එකයි. ඊට පස්සේ සතියේ දවසක් වීම
සඳුදා වීම සමානයි අඟහරුවාදා වීම සමානයි බදාදා වීම සමානයි බ්‍රහස්පතින්දා වීම සමානයි සිකුරාදා වීම සමානයි සෙනසුරාදා වීම සමානයි ඉරිදා වීම. වීමේ හැකියාව හැමතැනම 7න් එකයි. හැමතැනම 7න් එකයි. සිදුවීමේ හැකියාව සමාන සිදි සමභාව්‍ය සිද්ධි. ධාතු කැටයක එක ලැබීමේ සම්භාවිතාවය දෙක ලැබීමේ සම්භාවිතාවයට සමානයි තුන් ලැබීමේ සම්භාවිතාවයට සමානයි හතර ලැබීමේ සම්භාවිතාවයට සමානයි පහ ලැබීමේ සම්භාවිතාවයට සමානයි හය ලැබීමේ සම්භාවිතාවයට සමානයි. 6න් එකයි chance එක. 6න් එකයි. 6න් එකයි. 6න් එකයි. 6න් එකයි. 6න් එකයි. හැබැයි කවදාවත් වැසි ලැබීමයි නොලැබීමයි වැසි ලැබීමේ සම්භාවිතාවය නොලැබීමේ සම්භාවිතාවයට සමාන වෙන්නේ නැහැ ලේසියෙන්. වැසි ලැබීම දෙකින් එකයි නොලැබීම දෙකින් එකයි නෙමෙයි. අනුරාධපුරයේ ගියොත් වැසි ලැබීම 0.2යි වැසි නොලැබීම 0.8යි. බදුල්ල පැත්තේ ගියොත් වැසි ලැබීම 0.2යි නොලැබීම 0.2යි ලැබීම 0.8යි. වීමේ හැකියාව සමාන නැහැ. එතකොට මේ ලෝකේ තියෙන හැම සිද්ධියකම සිදුවීමේ හැකියාව සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන වෙන විශේෂ සිද්ධි තියෙනවා. ඒවට කියනවා සමසේ භව්‍ය හේවත් සමභාව්‍ය සිද්ධි. උදාහරණ කාසියක සිරස හා අගේ වැටීම ධාතු කැටයක 1 2 3 4 5 සහ 6 ලැබීම සතියේ එක දවසක් වීම මේවා තමයි සමසේ භව සිද්ධි. එතකොට ළමයි ආචීර්ණ කල්පිත පිවිසීමේදී කියන්නේ සමසේ භව සිද්ධි වල සම්භාවිතාවය. කපටිනේ ළමයි. ඇයි? සිදුවීමේ හැකියාව සමාන මේ හත සමාන එක බෙදීම 7. එන එක සිදුවීමේ සම්භාවිතාවය 7න් එකයි. මේ සිදුවීමේ හැකියාව සමාන ඔක්කොම සිද්ධි වල එකතු 1 1 බෙදීම 6 6න් එකයි. ඒකයි ආචීර්ණ කල්පිත පිවිසීමේ සම්භාවිතාවය කපටි සම්භාවිතාවය කියලා කියන්නේ. මුළු එක 1යි එක සිද්ධි දෙකයි දෙකෙන් එකයි. අපිට කවදාවත් කියන්න බෑනේ ළමයි. වැසි ලැබීමයි නොලැබීමයි සිද්ධි දෙකයි දෙකෙන් එකයි ලැබීම දෙකෙන් එකයි නොලැබීම දෙකෙන් එකයි කියලා. සමසේ භව්‍ය නැති නිසා ආචීන කල්පිත පිවිසුමේත් කිවි සමසේ භව්‍ය ඒවා ගැන විතරයි. ලියන්න මාතෘකාව සමසේ භව්‍ය සිද්ධි. ලියන්න මාතෘකාව සමසේ භව්‍ය සිද්ධි. එතකොට ළමයි මම කිව්ව ටික මතක තියාගන්න. වෙන්න තියෙන හැකියාව සමානයි. අපි සමාජයේ පොදු මතය තමයි ළමයෙක් ඉපදෙද්දී ඒ ළමයා ස්ත්‍රියක් වෙන්න ඒ ළමයා පුරුෂයෙක් වෙන්න තියෙන සමාන chance එකක්. කාසියක සිරස වැටෙන්න අගය වැටෙන්න තියෙන සමාන chance එකක්. සතියේ දවසක් වෙන්න තියෙන සමාන chance එකක්. ඊටතර වැඩිම chance එක නැහැ. හැමෝටම තියෙන පැය 24යි. ධාතු කැටයක එක පැත්තක් වෙන්න තියෙන සමාන chance එකක්. අපි කියනවා නොනැඹුරු ධාතු කැටයක්. නැඹුරු නෑ. එහෙම වුණාම හැමෝටම සමානයි. හැබැයි අපිට කවදාවත් වැසි නොලැබීමයි ලැබීමයි සමාන සම්භාවිතාවයක් කියන්න බෑ. ඔයා විභාගයේ සමත් වීමයි අසමත් වීමයි සමාන සම්භාවිතාවයක් කියන්න බෑ. ආර්ථිකයේ වර්ධනය වීමේ සම්භාවිතාවය කඩාවැටීමේ සම්භාවිතාවයට සම්භාව්‍ය කියන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම සිද්ධියක්ම සමභාව්‍ය සිද්ධි නෙමෙයි. මම ඒක හොඳට කියලා දුන්නා ආචින කල්පිත විශ්මේදී. ලියන්න සිදුවීමේ හැකියාව සමාන සිද්ධි සමභාව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. සිදුවීමේ හැකියාව සමාන සිද්ධි සමභාව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. ගොඩක් අර කරන්ට් එක නැද්ද ළමයි? සිදුවීමේ හැකියාව සමාන සිද්ධි සමභාව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණ කාසියක සිරස හා අගය වැටීම. කාසියක සිරස හා අගය වැටීම. ධාතු කැටයක 1 2 3 4 5 සහ 6 ලැබීම. සතියේ එක් දිනයක් වීම. එතකොට ළමයි අපි මේ ටික කතා කරගෙන ඉද්දී ඔයාලට මතක ඇති මම කතා කළා සම්භාවිතා සංකල්පය ගැන. සම්භාවිතාවය කියලා කියන්නේ සිද්ධියකට දෙනවා ඉලක්කමක්. සිද්ධියකට ඉලක්කමක් දෙනවා. සිද්ධියකට ඉලක්කමක් දෙනවා. ඒ ඇයි
තීරණ ගන්න. අනේ මම විභාගයේ සමත් වෙයිද දන්නේ නැහැ. කොටස් වෙළඳපොළ කඩා වැටෙයිද දන්නේ නැහැ. අපේ ආච්චි මියයිද දන්නේ නැහැ. උපදින ළමයා ගැහැණු ළමෙක් වෙයිද දන්නේ නැහැ. ඔහොම කියනවට වඩා මෙහෙම කියන්න පුළුවන් නම් කොටස් වෙළඳපොළ කඩා වැටෙන 80%ක සම්භාවිතාවයක් තියෙනවා. අපේ ආච්චි මියයන් තියෙන 5%ක සම්භාවිතාවයක් විතරයි. මම උසස් පෙළ හොඳට සමත් වෙන 99%ක සම්භාවිතාවයක් තියෙනවා. කොච්චර ප්‍රබලද බලන්න සංඛ්‍යාත්මක ඉලක්කමකින් සිද්ධියක් ගැන කියන එක. මේක තමයි සම්භාවිතාවය. සම්භාවිතාවය කියලා කියන්නේ කිසියම් සිද්ධියකට අදාළ වෙන කිසියම් සිද්ධියක් සිදුවීමේ හැකියාව ප්‍රමාණාත්මකව දක්වන ශිල්ප ක්‍රමය. ඉලක්කමකින් කියන්නේ. යාළුවෙක් කියන විභාගයේ මම සමත් වෙයිද දැන මම කියන මට ඒක දැන මට කියන්නේ ඉලක්කමකින් මම විභාගයේ අසමත් වීමේ සම්භාවිතාවය 90%යි. මම කියනවා එහෙනම් ඔයා ගොඩක් දුරට අසමත් වෙයි. ඒතකොට අපිට තීරණ ගන්න නම් අපිට සංඛ්‍යානයේදී ඉලක්කම් ඕනේ. ඒ ඉලක්කම් වලින් තමයි අපි තීරණ ගන්න. ප්‍රබලතාවය මනගන්න. එතකොට මම කිව්වා ඒ සම්භාවිතාවේ මේ ලෝකේ කවදාවත් වෙන්නේ නැති සිදුවීම් තියෙනවා. අභිශූන්‍යයි. බස්නාහිරින් නිරපායන එක, උපදින පුද්ගලයෙක් සදාකල් ජීවත් වෙන එක. තව සිද්ධාර්ථයක් තියෙනවා ඒකාන්තයි අනිවාර්යෙන්ම වෙනවා. නැගෙනහිරෙන් නිරපායන එක, උපදින පුද්ගලයන් මිය යන එක, ලෝකයේ කෙදිනෙක හෝ විනාශ වෙන එක. එතකොට අගයන් පැවරීමේදී අපි තීරණය කරනවා කවදාකවත් වෙන්නේ නැති වට බිඳුවත් අනිවාර්යෙන් වෙනවට එකක් පවරන්න. මේවට කියනවා නිශ්චිත සිද්ධි. මේවට කියනවා නිශ්චිත සිද්ධි. නිශ්චිතවම සිදු නොවන, නිශ්චිතවම සිදු වන, ආයිත් නිශ්චිතවම සිදු නොවන, නිශ්චිතවම සිදු වන. හරියටම වෙන්නේ නැහැ කියලා දන්නවා. හරියටම වෙනවා කියලා දන්නවා. ඊට අමතරව තියෙනවා අවිනිශ්චිත සිද්ධි. මේක තමයි ප්‍රශ්නය. අපි කියන අවිනිශ්චිත සිද්ධි සිදුවීමේ හැකියාව බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා. එතකොට ළමයි කාසියක් උඩ දැමීම වෙන්න පුළුවන්, අද වැසි ලැබීම වෙන්න පුළුවන්, උපදින පුද්ගලයා පිරිමි දරුවෙක් වෙන එක වෙන්න පුළුවන්, ලෝකේ විනාශ වීමේ සම්භාවිතාවය වෙන්න පුළුවන්, කොටස් වෙළඳපොලේ කොටසක මිලියන යාම වෙන්න පුළුවන්, ඔයා විභාගයේ සමත් වීමේ සම්භාවිතාවය වෙන්න පුළුවන්. ඒවා නිශ්චිත නැති නිසා ඒවට විවිධාගයන් පවරන්න වෙනවා. විවිධාගයන්. දැන් ඒකාන්ත නැගෙනහිරින් නිරපායන එක එකයි. ලෝකේ විනාශ වෙන එක එකයි. උපදින පුද්ගලෙක් මිය යන එක එකයි. සදාකාලික ජීවත් වෙන එක බිඳුවයි. ඒ වගේ තනි ඉලක්කමකින් මට කියන්න බෑ. ඒකාන්ත අභිශූන්‍ය වගේ කියන්න බෑ අවිනිශ්චිත සිද්ධියක්. ඒවට විවිධාගයන් එන්නේ. අපි හිතමු උදාහරණයක් විදියට හරින්දයට තියෙන ලකුණු නෙමෙයි. හරින්දයා අපි හිතමු උසස් පෙළ සමත් වීමේ සම්භාවිතාවය 99යි කියලා. මම ලිව්වනම් මම 170යි. එතකොට අන්න අවිනිශ්චිත සිද්ධි වල සම්භාවිතාවය වෙනස් වෙනවා. එතකොට අපිට එනවා ප්‍රශ්නයක් කොහොමද මේක පවරන්නේ? එතකොට තමයි සම්භාවිතාව පිවිසුම් වෙන්නේ. අතීතයේ විදිහට පවරමු, පරීක්ෂණයක් කරලා පවරමු, දන්න කෙනෙක්ගෙන් අහමු කියන තුන. මේකෙදි කරන්නේ නියමයන්. මම අද ලොකුවට මේ ප්‍රමාතෘකාවක් කරන් කතා කරන්න ළමයි මෙන්න මේ සිදුවීම් ගැන. මේ සිදුවීම් විවිධාකාරයි. ඒ විවිධාකාර සිදුවීම් අතරින් ඔයාලට විභාගයට ඕන වෙන සිදුවීම් ගැන තමයි දැන් කතා කළේ. ඒ සිදුවීම් වල පළවෙනි සිදුවීම තමයි සමභාවයේ සිද්ධි. අර මම කිව්ව පවරන සංඛ්‍යාත්මක අගය සමාන වෙන සිද්ධි. 2 1 2 1 හරි, ඔක්කොම 7 1 7 1 7 1 හරි. අපි කියනවා සමභාව්‍ය සිද්ධි කියලා කියන්නේ සිදුවීමේ හැකියාව සමාන සිද්ධි. ඒක මං හිතන්නේ තේරෙන්නේ නැති. ඊළඟට ළමයි ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි කියලා කියන්නේ ස්වාධීනව වෙන සිද්ධි. උදාහරණයක් විදිහට ස්වායත්ත සිද්ධි වලට මම මගේ අපි හිතමු විශ්වවිද්‍යාල විභාගයට පාඩම් කිරීම, මම මගේ විශ්වවිද්‍යාල විභාගයට පාඩම් කිරීම, අසිනී උසස් පෙළ සමත් වීම. මම පාඩම් කරනවා වැඩි වෙන්න අසිනීගේ රිසල්ට්ස් වැඩි වෙනවද? මම පාඩම් නොකර ඉන්න අසිනීගේ රිසල්ට්ස් අඩු වෙනවද?
මහරගම ප්‍රදේශයේ රියානතුරක් සිදුවීමේ සම්භාවිතාවය සහ කාසල් රෝහලේ දරු උපතක් වීමේ සම්භාවිතාවය. මහරගමින් මැරෙද්දී කාසල් රෝහලේ දරු උපතක් වෙනවද? මහරගම දෙන්නෙක් මැරෙද්දී කාසල් රෝහලේ දරු උපත් දෙකක් වෙනවද? එහෙම සම්බන්ධයක් තියෙනවද? නෑ නේද? අන්න එහෙම බලපෑමක් නැති ඒවට ස්වාධීනව වෙනස් වෙන ඒවට කියනවා ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි කියලා කියන්නේ ස්වාධීනව සිදුවන. ඒ කියන්නේ කිසිදු සිදුවීමක බලපෑමකින් තොරව සිදුවන සිද්ධි ස්වායත්ත සිද්ධි. කාසල් රෝහල මහරගම ප්‍රදේශයේ රියනතුරක් සිදු වූ පසු කාසල් රෝහලේ දරු උපතක් වීම, ඊට පස්සේ ගැහැණු ළමයෙක් ඉපදුණු විට අපි හිතමු ආර්ථික වර්ධනයක් සිදුවීම, නිකන් විහිළුවක් වගේ ඒවා වෙන්නේ නැහැ. ඊට පස්සේ කිසියම් පුද්ගලික විභාගයට පාඩම් කිරීම සහ ABC සමාගමේ කොටසක මිල ඉහළ යාම ස්වායත්ත සිද්ධි. කිසිම බලපෑමක් නැහැ. ලියන්න මාතෘකාව ස්වායත්ත සිද්ධි. स्वायत्त सिद्धि स्वायत्त सिद्धि स्वायत्त सिद्धि යටතේ ලියන්න ස්වාධීනව සිදුවන ස්වාධීනව සිදුවන ස්වාධීනව සිදුවන ස්වාධීනව සිදුවන ස්වාධීනව සිදුවන කිසිදු සිදුවීමක බලපෑමකින් තොරව සිදුවන සිදුවීම් කිසිදු සිදුවීමක බලපෑමකින් තොරව සිදුවන සිදුවීම් කිසිදු සිදුවීමක බලපෑමකින් තොරව සිදුවන සිදුවීම් ස්වායත්ත සිදුවීම් ලෙස හැඳින්වේ. ස්වායත්ත සිදුවීම් ලෙස හැඳින්වේ. උදාහරණ මහරගම ප්‍රදේශයේ රියනතුරක් සිදුවීම සහ කාසල් රෝහලේ දරු උපතක් සිදුවීම එකිනෙක ස්වායත්ත වේ. මට කවුරුහරි ළමෙක් තව උදාහරණයක් කියන්න. මේක ලියන ගමන්. කවුරුහරි ළමෙක් මට උදාහරණයක් කියන්න මේක ලියන ගමන්. හරියට හරි. මම උසස් පෙළ විභාගයට පාඩම් කිරීම සහ ABC සමාගමේ විකුණුම් ඉහළ යාම ස්වායත්ත සිද්ධියක්. කිසිම අදාළත්වයක් නැහැ. ලියන ළමයි මාතෘකාව පරායත්ත සිද්ධි මාතෘකාව පරායත්ත සිද්ධි පරායත්ත සිද්ධි පරායත්ත සිද්ධි කිසියම් සිද්ධියක් සිදුවීම මත තවත් සිද්ධියක් සිදුවේ නම් එවැනි සිද්ධ නැත්නම් කිසියම් සිද්ධියකට තවත් සිද්ධියක් බලපෑමක් ඇති කරයි නම් එවැනි සිද්ධි පරායත්ත සිද්ධි. ළමයෙක් විභාගයට පාඩම් කරන එකයි එයාගේ කායික සෞඛ්‍යයි. ළමයෙක් විභාගයට පාඩම් කරන එකයි එයාගේ කායික සෞඛ්‍යයි. ළමයි ටිකක් වැදගත් මාතෘකාවකට එන්නේ තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය බහිෂ්කාරයි කියලා කියන්නේ ළමයි කිසියම් සිද්ධීන් දෙකක් තියෙනකොට ඒ සිද්ධීන් දෙකට පොදු අවයව නැහැ. පොදු අවයව නැහැ. හොඳ උදාහරණයක් තමයි ස්ත්‍රී වීම පුරුෂ වීම. ස්ත්‍රී පුරුෂ ඡේදනයක් අපිට දකින්න බෑ. තව උදාහරණයක් කොළඹ ආනන්ද විද්‍යාලයේ දරුවෙකු සහ විශාඛා විද්‍යාලයේ දරුවෙකු. අපිට කවදාවත් ආනන්දේ විශාඛයි දෙකේම ඡේදනයක් දකින්න බෑ. ඊට පස්සේ අපි ගමු නුගේගොඩ සැසිප් ආයතනය සහ ISM ආයතනය. ඒතර ISM උයි සැසිප් උයි දෙකම යන ළමයි
ඕන තරම් දකින්න පුළුවන්. හැබැයි අපිට ආනන්ද විද්‍යාලයේ විශාඛා විද්‍යාලයේ එහෙම දකින්න බෑ. පොදු අවයව නැහැ. ඒවට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. මේ වචනේ අමුතු වුණාට තියර එක හරිම ලේසි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ කිසියම් සිද්ධියක් සිදුවීම තව සිද්ධියක් සිදුවීම බැහැර කරනවා නම් ඔයා එන්න එපා මාත් එක්ක එකට වෙන්න. බැහැර කරනවා, කොන් කරනවා, අයින් කරනවා. උදාහරණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වීම. පළවෙනි ඩිග්‍රී එක එක කැම්පස් එකකින් විතරයි රජය කරන්න පුළුවන්. ඒතර එක කොළඹ එක කැලණි එක ජපුර. ඔයාගේ ඉස්කෝලේ අපි ගමුවා සාන්ත පාවුල් බාලිකා විද්‍යාලය. සාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ ඡේදන ආනන්ද විද්‍යාලය. වෙන්න බෑනේ. ඒ වගේව තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධවල උදාහරණ. කාසික සිරස සහ ආගේ. මේ දෙක අතර ඡේදනයක් නැහැ. ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා ඡේදනයක් නැහැ. ඡේදනයේ තියෙනවා දෙකෙහි ගුණාකාර සහ පහේ ගුණාකාර. දෙකටම 10 පොදු. ඒවට කියන අන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි. අපි මුලින්ම ඉගෙන ගමු අන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියන්නේ මොනවද කියලා. ලියන්න මාතෘකාව අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඊයා ඔයා නම් එන්න එපා මාත් එක්ක එකට වෙන්න. බැහැර කරනවා. බැහැර කරනවා. ලියන්න කිසියම් සිද්ධියක් සිදුවීම මෙන්න මේ වචන ළමයි අනිවාර්යයි. මේක තමයි බලාපොරොත්තු වෙන විභාගෙදී. කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර කරයි නම් කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර කරයි නම් එවැනි සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි ලෙස හැඳින්වේ. අන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි ලෙස හැඳින්වේ. ළමයි රත් පෑනකින් මෙන්න මේක මුලින්ම ලියා ගන්න. මේක විභාගෙදී අහනවා. මේක විභාගෙදී MCQ වලට අහනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සෑම විටම පරායත්තයි. ඔයා නම් අපිත් එක්ක වෙන්න එපා කියලා තල්ලු කළා දානවා කියලා කියන්නේ බලපෑමක් ඇති කරනවා. ඔයා නම් අපිත් එක්ක වෙන්න එපා කියලා බැහැර කරනවා කියන්නේ බලපෑමක් ඇති කරනවා. පරායත්තයි. ස්වායත්තනයක් කවදාකවත්. ලියන්න අන්‍යෝන්‍ය බහිෂ්කාර සිද්ධි සෑම විටම පරායත්ත වේ. සෑම විටම පරායත්ත වේ. අන්‍යෝන්‍ය බහිෂ්කාර සිද්ධි සෑම විටම පරායත්ත වේ. උදාහරණ ශ්‍රී වීම හා පුරුෂ වීම. ශ්‍රී වීම හා පුරුෂ වීම දෙක ආනන්ද විද්‍යාලය හෝ විශාඛා විද්‍යාලය වීම. ළමයි වලට මේක මම පොඩි වෙනසක් පෙන්වන්න දැම්මේ මේ ලෝකේ සමහර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි තියෙනවා. ඒ සිද්ධි විතරයි මේ ලෝකෙටම තියෙන්නේ. මුලින්ම මේකට යන්කෝ. දැන් ළමෙක් ආනන්ද විද්‍යාලයේ වීමයි ආනන්ද විද්‍යාලයේ වීමයි විශාඛා විද්‍යාලයේ වීමයි ඡේදනයක් නැති බව ඇත්ත. හැබැයි මෙයාට අයත් නොවන දේවි බාලිකා විද්‍යාලය, සාන්ත පාවුල් බාලිකා විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය, ඊට පස්සේ ඉසිපතන විද්‍යාලය වගේව තියෙනවා. රොයල් රාජකීය විද්‍යාලය. මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි තියෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රී හෝ පුරුෂ වීම. මේ පුරුෂ මේ ස්ත්‍රී ඒ දෙක ඇරෙන්න මේ ලෝකේ වෙන ඡේදන නැහැ. වෙන සිද්ධි නැහැ. සාම්ප්‍රදායික පිළිගැනීම ස්ත්‍රීන් සහ පුරුෂයන් ඕනයි මේ ලෝකෙ නැහැ. එහෙනම් එහෙම වෙන්න පුළුවන්
රූපේ පළවෙනි ආකාරයන් වශයෙන් බහිස්කාර වෙන්න පුළුවන්. රූපේ දෙවෙනි ආකාරයන් වශයෙන් බහිස්කාර වෙන්න පුළුවන්. කොහොම හරි ඡේදනයක් නැහැ කියන එක තමයි මෙතන highlight කරන්න ඕනේ. මෙයාගේ ඡේදනයක් නැහැ. මෙයාගේ ඡේදනයක් නැහැ. ඡේදනයක් නැති සිද්ධි. එතකොට මේකට හොඳම උදාහරණය තමයි ස්ත්‍රී පුරුෂ භව. සිද්ධි මේලේ මගින් මුළු නියති අවකාශය ආවරණය වන සිද්ධි. දැන් ඔන්න සාමූහික වශයෙන් නිර්වශේෂයි කියන්නේ සමස්තය එකයි. සමස්තය එකයි. නිර්වශේෂයි කියන්නේ එකයි කියන එක. එතකොට තමයි මේකට උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. මේකට උදාහරණයක් ගන්නපම් ස්ත්‍රී පුරුෂ භව ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා ඊට පස්සේ ජයවර්ධන පුරුෂ ජයවර්ධන පුර නොවන අය. එතකොට ළමයි ඒ වගේ කියවෙන්නේ සමස්තය ගැන. ඒ කියන්නේ ඔයා ගත්තොත් A සිද්ධියයි B සිද්ධියයි මේ සිදුවීම් දෙකේ එකතුව එක වෙන්නේ ඇයි මේ සිදුවීම් දෙකට අයත් නොවන සිදුවීම් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. හැබැයි ඔයා කියන A හා B සිද්ධි දෙක මෙහෙමනම් මේ තියෙන්නේ B සිද්ධිය මේ A සිද්ධිය. මේ ලෝකේ මේ සිද්ධි දෙකට අයත් නොවන කිසිම සිද්ධියක් නැහැ. මේ ලෝකේ මේ සිද්ධියට අයත් නොවන කිසිම සිද්ධියක් නැහැ. එතකොට සාමූහික වශයෙන් නිර්වශේෂයි කියලා කියන්නේ සමස්තය එකයි කියන එක. සමස්තය එකයි කියන එක. එතකොට සිද්ධි මේලය මගින් මුළු නියදි අවකාශයම ආවරණය වෙනවා. ඒ කියන්නේ මේලේ එක වෙනවා. මේලේ එක වෙන්න කියලා නීතියක් නැහැ නේ ළමයි. සාමාන්‍ය සිද්ධිවල මේලේ 0.8 වෙනවා. මේලේ 0.7 වෙනවා. හැබැයි මේලේ එක වෙනවා කියන්නේ A හා B කියන සිද්ධි දෙක එකතු වෙලා වෙන්න තියෙන ඔක්කොම ටික කොහොම හරි පවරගෙන තියෙනවා. සමස්තයක් විදිහට A ගෙයි B ගෙයි එකතුව එක වෙලා ඒ නිසා ඒවට කියනවා සමස්තයක් විදිහට එකක් වෙන සිද්ධි. ඒවත් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ලියන්න සිද්ධි මේලය මගින් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියලා මාතෘකාව දාලා ලියන්න. සිද්ධි මේලය මගින් සිද්ධි මේලය මගින් සිද්ධි මේලය මගින් සිද්ධි මේලය මගින් මුළු නියදි අවකාශය මුළු නියදි අවකාශය මුළු නියදි අවකාශය ආවරණය වන සිද්ධීන් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධීන් ලෙස හැඳින්වේ. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධීන් ලෙස හැඳින්වේ. ළමයි ලියන්න මේ වගේ වෙලාවට PA මේලය B සමානයි 1යි. PA මේලය B සමානයි. මේලය කියන්නේ PA ධන PB ඍණ PA ඡේදන B 1යි. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වලදී මේලය එකක් වෙනවා. මේලය එකක් වෙනවා.
හරි නේද? සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ළමයි දැන් මං මෙන්න මේක කතා කරනවා. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියන එක ප්‍රධාන කොටස් දෙකකට කතා කරනවා. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි තියෙනවා. ඒවා සමහර ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. තව ඒවා අන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. ඒ දෙක තමයි මේ කතා කරන්නේ. එතකොට ඔන්න මම උදාහරණයක් කියනවා හොඳට අහගන්න. මෙන්න මෙහෙම. දැන් ළමයින්ට ප්‍රශ්නයක් එනවා ඇයි මෙච්චර මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් කතාව පස්සේ පන්නන්නේ කියලා. ඒක එන්නේ පොඩි දෙයක් ඔයාලට හිමීට උගන්වන්න. මම ඒක කියන්නම්. ඊට කලින් ඔයාට මේ සංකල්ප දෙක තේරුණාද බලන්න. සමභාවයේ සිද්ධි නම් තේරෙනවනේ ඕන කෙනෙක්ට. ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි තේරෙනවනේ ඕන කෙනෙක්ට. මට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන කතාවයි සරලවම කිව්වොත් ඡේදන නෑ කියන කතාවයි සාමූහික වශයෙන් නිර්වශේෂ කියන එකේ එකතුව එකයි මේ A මේ B එකතුව එකයි කියන කතාවයි 4 සහ 5 තේරුණා නම් කියන්න තේරුණා කියලා මේ දෙකෙන් අපහැදිලි අංකයක් තියෙනවා නම් දාන්න chat එකේ ආයි කියලා දෙන්න පොඩ්ඩක් 4 සහ 5 තේරුණා නම් කියන්න ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. පහ. ළමයි අන්වේෂණ බහිෂ්කාරය කියන්නේ ඡේදන නෑ. සාමූහික වශයෙන් නිර්වශේෂයි කියලා කියන්නේ සමස්තය එක වෙනවා කියන එක. එක කියන්නේ මොකද්ද? සම්පූර්ණයි කියන එක. ආනන්ද විද්‍යාලයයි විශාඛා විද්‍යාලය ගන්න. දැන් මට කියන්න ආනන්ද විද්‍යාලයේ විශාඛා විද්‍යාලයේ නොවෙන ආනන්ද විද්‍යාලය විශාඛා විද්‍යාලය මෙතන ගන්න බෑනේ. ආනන්ද විද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගන්න. මේ ලෝකේ ඉන්නවා ආනන්දේ ළමයි. මේ ලෝකේ ඉන්නවා ජයවර්ධනපුර ළමයි. මේ ලෝකේ ඉන්නවා ආනන්දේ ගිය ජයවර්ධනපුර යන ළමයි. මේ ලෝකේ ඉන්නවා ආනන්දේවත් ජයවර්ධනපුරවත් නොවන ළමයි. ඒතර ආනන්ද මේලය ජයවර්ධනපුර සම්භාවිතාව එක වෙන්නේ නැහැ නේ ළමයි. එක වෙන්නේ නැහැ. ඒකට අයිති නොවෙනේම තියෙනවා. හැබැයි මෙහෙම සිද්ධි තියෙනවා. අපි හිතමු ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා අනිත්‍ය විරට්ට සංඛ්‍යා. බිඳුවත් ඉරට්ට සංඛ්‍යාවක් විදිහට සලකනවා ඉරට්ට සංඛ්‍යා. ඔත්තේ ඉරට්ටේ. එතකොට ඒවට අයිති නොවෙනේම මේ ලෝකේ නැහැ. එක වෙනවා එකතු. එතකොට තව උදාහරණයක්. තව උදාහරණයක් තමයි ස්ත්‍රී පුරුෂ බව. එහෙම නැත්නම් භාණ්ඩයක් සදොස් වීම නිදොස් වීම. මේ වගේ A ගෙයි B ගෙයි එකතුව එකයි. මේ වගේ එහෙම වෙන්නේ නැහැ. මෙහෙම වෙනේවට කියනවා සමස්තයක් විදිහට එකක් වන සිද්ධි. හේවත් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. තේරුණාද? දැන් හරිද? සිද්ධි දෙකක් එකතු වුණාම එයාලා කොහොම හරි එකතු වෙලා සම්පූර්ණ නියදි අවකාශය ආවරණය කර ගන්නවනම් ඔක්කොම කවර් කර ගන්නවනම් ඒවට කියනවා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. හේවත් සමස්තයක් විදිහට එකක් වෙන සිද්ධි. ඔක්කොගෙම එකතුව එකයි. ඔක්කොගෙම එකතුව එකයි.
එතකොට ළමයි අපි කතා කළා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි ගැන. ඒ කියන්නේ මම කතා කළා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට කතා කරනවා. එතකොට සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියලා කියන්නේ සිද්ධි මේලය මගින් මුළු නියදී අවකාශය ආවරණය කරනවා නම් සිද්ධි මේලය මගින් මුළු නියදී අවකාශය ආවරණය කරනවා නම් ඒකට කිව්වා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. මේ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට කතා කරනවා. එකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර, අනිත් එක අන්‍ය වශයෙන් බහිෂ්කාර, අනිත් එක අන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන. ඒතර ඔයා දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කිව්වහම ඡේදනයක් නැති කතාවක් මම කිව්වා. මෙන්න මෙහෙම. අන්‍ය වශයෙන් බහිෂ්කාර නොවනයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඡේදනයක් තියෙනවා. ඡේදනයක් තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන වෙලාවට පොදු සිද්ධියක් තියෙනවා. දෙදෙනාටම පොදු අවයව තියෙනවා. හැබැයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන වෙලාවට අන්‍ය වශයෙන් බහිෂ්කාර වෙලාවට ඡේදනයක් නැහැ. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන කතාව අපි කතා කරොත් සාමූහික වශයෙන් නිර්වශේෂ කියන සිද්ධිය ඇතුලේ ඒකේ තේරුම සමස්තය එක වෙන්නත් ඕනේ. සමස්තය එක වෙන්නත් ඕනේ. ඒව අතර ඡේදනයක් තියෙන්නත් බෑ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සාමූහික වශයෙන් නිර්වශේෂ කිව්වොත් සමස්තය එක වෙන්න ඕනේ. හැබැයි මේවා අතර ඡේදනයන් තියෙන්න පුළුවන්. මේක මම උගන්වන්නේ පොඩි හේතුවක් නිසා. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි ගැන කතා කළොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධිවල ඡේදනයක් තියෙනවා. ඒවා මෙහෙම වෙන්න පුළුවන්. මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි. හැබැයි මේවා සාමූහික වශයෙන් නිර්වශේෂ වෙන්නේ නැහැ. මේල එකක් වෙන්නේ නැහැ. අයිති නොවෙන ඒවා තියෙනවනේ. මේ වගේ වෙලාවට තමයි අපි කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවනවා වගේම මෙයා සාමූහික වශයෙන්ුත් නිර්වශේෂ වෙනවා. සමස්තය එකක් වෙනවා. ඡේදනක් තියෙද්දි. ළමෙක්ට තේරෙනද? ළමෙක් අහනවා උදාහරණ කියන්න කියලා. උදාහරණ තමයි 1 සිට 10 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කිව්වහම 1 3 5 7 9 ඉරට්ට සංඛ්‍යා ගත්තොත් මේ පැත්තෙන් අපි කියනවා දෙකෙහි ගුණාකාර 2 4 6 8 ඒත් එක්කම හතරෙහි ගුණාකාර ගත්තොත් 4 8 තුනේ ගුණාකාර ගත්තොත් 3 6 9 මේ අතර ඡේදන තියෙනවා. සමස්තය එකතු 1යි 1 සිට 10 දක්වා සංඛ්‍යාවල. හැබැයි ඒ අතර ඡේදනයන් තියෙනවා. ඒ වගේ වෙලාවට ඒවට කියනවා නමක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන ගමන්ම සාමූහික වශයෙන් නිර්වශේෂ වෙනවට උදාහරණ තමයි ව්‍යාපාර ආයතනයක යන්ත්‍ර තියෙනවා 3ක්. නැත්නම් අපි ගමු යන්ත්‍ර තියෙනවා 6ක් A B C D E F. මේ A B C D E F කියන යන්ත්‍ර ගත්තොත් මේ යන්ත්‍ර 6න් තමයි ව්‍යාපාර ආයතනයේ සමස්ත නිෂ්පාදනය තීරණය වෙන්නේ. සමස්තයේ එකතු 1යි නැත්නම් සාමූහික වශයෙන් නිර්වශේෂයි. හැබැයි හොඳට බලන්න ඡේදනයක් නැහැ. ඡේදනයක් නැහැ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි සාමූහික වශයෙන්ුත් නිර්වශේෂයි. මෙයා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. හැබැයි සාමූහික වශයෙන් නිර්වශේෂයි. ඒතර කෙනෙක් ඇහුවොත් මේ දෙකේ වෙනස මොකක්ද කියලා දෙකම සාමූහික වශයෙන් නිර්වශේෂයි. දෙකේම එකතු 1යි. හැබැයි ඡේදන තියෙනවා එකකට ඡේදන නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙලාවට ඡේදන නැහැ. හැබැයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන වෙලාවට ඡේදන තියෙනවා. කොහොම හරි එකතුව එක වෙනවා. එකතුව එක වෙනවා. ලියන්න මාතෘකාව
අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. එහෙම කියලා මෙන්න මේ රූපේ ඇඳ ගන්න, මේ කොටුවක් ඇතුලේ සියලුම සිද්ධීන් තියෙන එක ඇඳ ගන්න, කොටුවක් ඇතුලේ සියලුම සිද්ධීන් තියෙන එක ඇඳ ගන්න, S නියදී අවකාශය ලකුණු කරන්න. ඊට පස්සේ ලියන්න කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර කරන, කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර කරන. ඒ නොකිය කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි ගැන. කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර කරන. එවැනි සිදුවීම් වලින් මුළු නියදී අවකාශය ආවරණය වන සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියලා කියනවා. ලියා ගන්න. ලියා ගන්න. ඊට පස්සේ ලියන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන ඒත් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ඒ වගේ සිද්ධි වල තමයි මේ උදාහරණය. කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර නොකරන. ඡේදන තියෙන්න පුළුවන්. ඡේදන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන කියන එක මේ කියන්නේ. කිසියම් සිද්ධියක් සිදුවීම තවත් සිද්ධියක් සිදුවීම බැහැර නොකරන එවැනි සිදුවීම් වලින් මුළු නියදී අවකාශය ආවරණය වී ඇති සිද්ධීන් අන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වේ. අන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වෙන එකට උදාහරණ ලියන්න. ව්‍යාපාර ආයතනයේ සමස්ත නිෂ්පාදනය, ව්‍යාපාර ආයතනයේ සමස්ත නිෂ්පාදනය ABC යන්ත්‍ර තුනෙන් සිදු කරයි. සිදු කිරීම ABC යන යන්ත්‍ර තුනෙන් සිදු කිරීම. ABC යන යන්ත්‍ර තුනෙන් සිදු කිරීම. මේ තියෙන්නේ අපි ගමු මේ තියෙන්නේ යන්ත්‍රේ නිෂ්පාදනය, මේ තියෙන්නේ B යන්ත්‍රේ නිෂ්පාදනය, මේ තියෙන්නේ C යන්ත්‍රේ නිෂ්පාදනය. තව උදාහරණයක් ලියා ගන්න. ඉස්සරහා ලියන්න. ශ්‍රී ලංකාවේ ඇති එකම පාසල් පහ වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති පාසල් පහක් වන්නේ ආනන්ද, නාලන්ද, රාජකීය, විසාකා, මියුසියස් වේ. මියුසියස් වේ. ඒ කියන්නේ ලංකාවටම තියෙන ඉස්කෝල පහ නම් ලංකාවෙම ළමයි කොහොම හරි ඉස්කෝලේ යනවා නම් ওই ඉස්කෝල පහෙන් එකකට යන්නේ මුළු නියදී අවකාශය ආවරණය කරනවා. ශ්‍රී ලංකාවේදී පාසල් පහ වන්නේ ආනන්ද, නාලන්ද, රාජකීය, විසාකා සහ මියුසියස් නම් දරුවෙකු අධ්‍යාපනය ලැබීම
දරුවෙකු අධ්‍යාපනය ලැබීම. ඡේදන නැහැනේ. ආනන්ද රෝයල් විසාකා මියුසිස් අතර ඡේදන නැහැ. ළමෙක් යන බලා එකපාරක ඉස්කෝලේකට. මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන ඒ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වලට උදාහරණයක් ලියා ගන්න 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යාවල 2 ගුණාකාර 5 ගුණාකාර 3 ගුණාකාර ඔත්තේ සංඛ්‍යා කුලක වෙලාව අරන් ලියන්න විනාඩි 2ක් විතර අරන්
එතකොට මම ඔයාලට මෙතන සම්භාවිතාවට අදාළව මේ සිදුවීම් කියලා දුන්නේ මම දැන් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙන පූර්ණ සම්භාවිතා නියමය උගන්වන්න හදන්නේ. ඒකට ඔයාට අනිවාර්යෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි ගැන අවබෝධයක් ඕනේ. මේ තියරි එක මේ સિદ્ધාන්තය මේ සංකල්පය ගොඩනගලා තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ කියන මේ තියරි එක පදනම් වෙලා. එතකොට පූර්ණ සම්භාවිතා නියමය එහෙම නැත්නම් මුළු සම්භාවිතා නියමයෙන් මෙන්න මෙහෙම කතාවක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒකෙදි කියනවා ඒක A2 A3 AN යනු S නියදි අවකාශය මත වූ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කීපයක් නම් ඒ කියන්නේ මේ A1 A2 A3 AN කියලා කියන්නේ මේ S නියදි අවකාශයේ මත වෙච්ච අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ඡේදන නැති අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සමස්ත එකතුව එකක් වෙන A1 A2 A3 AN කියලා කියන්නේ S කියන නියදි අවකාශයේ මත වෙච්ච ඡේදන නැති අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර එකතුව එක වෙන සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කීපයක් වෙලාවට B කියලා කියන්නේ එය මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් වෙලාවට මේ B සිදුවීමේ සම්භාවිතාවය හොයන විදිය. ළමයි මම ඔයාලට හරි සරලව මේ කතාව කියන්නම්. මේකෙදි කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ වෙලාවට පොදු සිද්ධියක සම්භාවිතාව කොහොමද හොයන්නේ කියලා. තේරෙන්නේ නැහැ නේද? ඔන්න ව්‍යාපාර ආයතනයේ තියෙනවා A යන්ත්‍රය, B යන්ත්‍රය, C යන්ත්‍රය, D යන්ත්‍රය, E යන්ත්‍රය, F යන්ත්‍රය. මේ යන්ත්‍ර හයේ නිෂ්පාදනය තනි තනිව සිදු කරන්නේ මැෂින් 6ක් තියෙනවා. සබන් හදන්නේ මේ මැෂින් 6න් සබන් හදනවා. එතකොට මේවා අතර එකිනෙක ඡේදනයක් නැහැ. මේවා අතර එකිනෙක ඡේදනයක් නැහැ. හැබැයි A ගෙනුත් දෝෂ වෙනවා, B ගෙනුත් දෝෂ නිෂ්පාදනය වෙනවා, C ගෙනුත් දෝෂ නිෂ්පාදනය වෙනවා, D ගෙනුත් දෝෂ නිෂ්පාදනය වෙනවා, E ගෙනුත් දෝෂ නිෂ්පාදනය වෙනවා, F ගෙනුත් දෝෂ නිෂ්පාදනය වෙනවා. එතකොට දෝෂ සහිත භාණ්ඩයක් කියලා කියන්නේ මේ හැමෝටම පොදු සිද්ධියක්. මේ දෝෂ සහිත භාණ්ඩය කියන පොදු සිද්ධියේ සම්භාවිතාව තමයි අපි හොයන්නේ. තව එක උදාහරණයක් කිව්වොත් ඔන්න ලංකාවටම තියෙන ඉස්කෝල 6යි ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, රාජකීය විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය. මේ ඉස්කෝල 6 විතරම නම් ලංකාවට තියෙන එකතු එකයි. සාමූහික වශයෙන් නිර්වශේෂයි, ඡේදන නැහැ, අනුශේෂයෙන් බහිෂ්කාරයි. මේ B කියන්නේ පොදු සිද්ධිය කොමර්ස් කරන ළමයි. A level වලට වාණිජ විෂය ධාරාව හදාරන ළමයි. බලන්න S නියදි අවකාශය නැත්නම් ඉස්කෝල කියන නියදි අවකාශය මත ඉන්න ආනන්ද, නාලන්ද, රොයල්, විශාඛා, මියුසියස්, ධර්මපාල කියන ලංකාවේ තියෙන මේ ඉස්කෝල 6 කොමර්ස් කරන අය කියන්නේ පොදු කුලකයක්. හැමෝගෙම කොමර්ස් කරන ළමයි ඉන්නවා. කොහොමද මේ කොමර්ස් කරන සම්භාවිතාව හොයන්නේ? ආයිත් උදාහරණයක්. ලංකාවේ පළාත් 9ක් තියෙනවා. කොළඹ බස්නාහිර මෙහෙම පළාත් 9ක් තියෙනවා. ඒ 9ේම ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දීපු කට්ටිය එක කුලකයක්. සමස්ත ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දීපු අය කියලා කියන්නේ බස්නාහිර පළාතේ ඡන්දෙ දීපු අය, උතුරු පළාතේ ඡන්දෙ දීපු අය, මධ්‍යම පළාතේ ඡන්දෙ දීපු අය. ඒ කියන්නේ අපි කියනවා S නියදි අවකාශයේ මත අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේලාවට සහ
සාමූහික වශයෙන් නිර්වශේෂ වෙලාවට පොදු සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒ සිද්ධියේ සම්භාවිතාව හොයන හැටි. ඒ කියන සිද්ධියේ සම්භාවිතාව හොයන හැටි. හොඳට බලා ගන්න. මම කියනවා මෙහෙම. මේ තියෙන්නේ මගේ පොදු සිද්ධිය. මම කියනවා මේ පොදු සිද්ධියේ අගය එන්නේ ඒ එකත් එක්ක b ගේ ඡේදනය. ඒ එකත් එක්ක b ගේ ඡේදනය ධන ඒ දෙකත් එක්ක b ගේ ඡේදනය ධන ඒ තුනත් එක්ක b ගේ ඡේදනය ධන ඒ හතරත් එක්ක b ගේ ඡේදනය ඒ පහත් එක්ක b ගේ ඡේදනය ඒ n එක්ක b ගේ ඡේදනය කොහොම හරි b එක්ක තියෙන සමස්ත ඡේදනයන් එකතු කරා නම් ඔයාට පොදු සිද්ධිය හොයාගන්න තිබ්බා. මෙන්න මේකයි පූර්ණ සම්භාවිතා නියමෙන් කියවෙන්නේ. මේක තමයි පූර්ණ සම්භාවිතා නියමෙන් කියවෙන්නේ. ඔන්න මම උදාහරණයක් කියනවා. A1 A2 A3 ... an කියලා කියන්නේ S නියදි අවකාශය මත වෙච්ච අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කීපයක් වෙලාවට B කියන්නේ මතු වෙනත් ඕනෑම පොදු සිද්ධියක් වෙලාවට B සිදුවීමේ සම්භාවිතාව ගැන තමයි අපි කතා කරන්න යන්නේ. B එන්නේ කොහොමද? A එකත් එක්ක ඡේදන B A දෙකත් එක්ක ඡේදන B A තුනත් එක්ක ඡේදන B A හතරත් එක්ක ඡේදන B ඔහොමම A n එක්ක ඡේදන B වෙනකන් එකතු කරන්න. මේක තමයි පූර්ණ සම්භාවිතා නියමෙන් කියවෙන්නේ. එතකොට ඔයාලට මතකද මම මේ ඡේදනය එන හැටි කියලා දුන්නා. ඡේදනය එන්නේ හොඳට මතක් කරන්න. මෙන්න මෙහෙම එකක් ලිව්වොත් A සිදුවූ පසු B සමාන වෙනවා PA ඡේදන B බෙදීම PA. A සිදුවූ පසු B සමාන වෙනවා PA ඡේදන B බෙදීම PA. මේ ඒව මේ පැත්තට ගෙනිච්චොත් PA වැඩි කිරීම PA සිදුවූ පසු B කින් එනවා ඡේදනය. ඉතින් මම ඡේදනය වෙනුවට ලියනවා අන්න එහෙම. මේ කියන්නේ PA 1 වැඩි කිරීම PA 1 සිදුවූ පසු B. මේ කියන්නේ PA 2 වැඩි කිරීම PA 2 සිදුවූ පසු B. මෙන්න මෙහෙම. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තාම සිග්මා PAI වැඩි කිරීම කියන්නා වූ PAI සිදුවූ පසු B. මෙන්න මේක තමයි පූර්ණ සම්භාවිතා නියමයේ හෙවත් පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. දැන් යන් ස්ලයිඩ් එකට. මේ බලන්න. පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව තමයි පූර්ණ සම්භාවිතා නියමෙන් හොයන්නේ. එහෙනම් මම try කරනවා එයාව හොයන්න. A එකත් එක්ක ඡේදන B A දෙකත් එක්ක ඡේදන B A තුනත් එක්ක ඡේදන B ඔහොම ඒත් එක්ක දින ඔක්කොම ඡේදන ටික ගන්න. ඡේදනය එන්නේ A ගුණ කිරීම A සිදුව පසු B. එහෙනම් AI දැන් A1 සිදු වැඩි කිරීම A1 සිදුව පසු B ධන A2 වැඩි කිරීම A2 සිදුව පසු B ධන A3 වැඩි කිරීම A3 සිදුව පසු B මෙහෙම ... ඊට පස්සේ එහෙනම් මම කියනවා මම මෙතනට I දැම්මොත් PI වැඩි කිරීම PI සිදුව පසු B තමයි එයාගේ එකතුව තමයි මේ පොදු සිද්ධිය වෙන්නේ. එහෙනම් පූර්ණ සම්භාවිතා නියමේ කාර්යභාරය තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි තියෙන වෙලාවට පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව හොයන එක. මේක ලියා ගන්න. මෙතන ලියා ගන්න.
එතකොට ළමයි ඔයා ලියන්න ඕනේ. ඔයා දැන් ළමයි මේක බලාගෙන ලියන්න නැති. ඔයා මේක බලාගෙන ලියන්න නැති. හැබැයි ඔයා අදින් පස්සේ ලියද්දි මෙහෙම ලියන්න. ඇඳ ඇඳ ලියන්න. ඒ කියන්නේ ඔන්න බලන්න මම ඇඳ ඇඳ ලියනවා. A1 A2 A3 AN යනු S නියැදි අවකාශය මත වූ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ඡේදන නැහැ. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කිහිපයක් වෙලාවට B යනු ඒ මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් විට B සිදුවීමේ සම්භාවිතාව කියලා ලියා ගන්න. මෙයාව ඇඳගත්තනේ. දැන් අපි B කියන්නේ A1ත් එක්ක ඡේදන B, A2ත් එක්ක ඡේදන B, A3ත් එක්ක ඡේදන B ඔහොම. එතකොට A ඡේදන B එන්නේ A1 වැඩි කිරීමේ 1 සිදු වූ පසු B, A2 වැඩි කිරීමේ 2 සිදු වූ පසු B, A3 වැඩි කිරීමේ 3 සිදු වූ පසු B. ඒ කියන්නේ සමස්තයක් විදියට A වැඩි කිරීමේ සිදු වූ පසු B සිග්මා. දැන් ඔයා තනියෙන් try කරන්න මෙන්න මේ ගාන. මේ ගාන තනියෙන් try කරන්න.
එතකොට මේ ගාන හදන්න ක්‍රම දෙකක් මම කියලා දෙනවා. එකක් තමයි හදන අපි කියන සූත්‍රය විදිහට නැත්නම් සම්ප්‍රදායික විදිහට ඒ ඇරෙනම රුක්සරහන් පාවිච්චි කරලා කියලා දෙනවා. හොඳට බලන්න. කිසියම් ව්‍යාපාර ආයතනයක් තම නිෂ්පාදනයේ යන්ත්‍ර තුනකින් සිදු කරයි. අතර ඒ යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 50%ක් යන්ත්‍ර තුනයි ඒ යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 50%ක් B යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 30%ක් C යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් සිදු කරයි. මේ යන්ත්‍ර ඉතා පැරණි නිසා ඒ යන්ත්‍රයෙන් 10%ක් දෝෂ වේ. B යන්ත්‍රයෙන් 5%ක් දෝෂ වේ. C යන්ත්‍රයෙන් 2%ක් දෝෂ වේ. කොහොම හරි දෝෂ වේ. කොහොම හරි මට පුළුවන් මෙයාව ගුණ කරලා ගන්න. A ගේ දෝෂ මට පුළුවන් මෙයාව ගුණ කරලා ගන්න. B ගේ දෝෂ මට පුළුවන් මෙයාව ගුණ කරලා ගන්න. C ගේ දෝෂ මේ දෝෂ ඔක්කොගෙම එකතුව එනවා සමස්ත දෝෂය. මම මේක ඔන්න සූත්‍රයෙන් හදලා පෙන්නනවා. දෝෂ වීම කියලා කියන්නේ A වැඩි කිරීම A ගෙන් දෝෂ ධන B වැඩි කිරීම B ගෙන් දෝෂ C වැඩි කිරීම C ගෙන් දෝෂ. ඒ කියන්නේ A වීමේ සම්භාවිතාව වැඩි කිරීම A ගෙන් දෝෂ ධන B වැඩි කිරීමේ සම්භාවිතාව B ගෙන් දෝෂ ධන C වැඩි කිරීමේ සම්භාවිතාව C ගෙන් දෝෂ 0.5යි 0.1යි 0.004යි. කොහොම හරි අවසානයේ PD එනවා 0.669ක්. කොහොම හැදුවත් ඔයාගේ උත්තරේ හරි. ගාන ලියා ගන්න මම වෙලාව දුන්නා. ගාන හදා ගන්න. ඔය ගාන හදලා මේ දින හදන විදිය මේ ගාන ලියා ගත්තා නම් මේ ගාන හදන විදිය බලා ගන්න. මේ තමයි ලේසි විදිය. ඔයාලමයි විභාගෙදි මේවා ලියන්න ඕනේ නැහැ. මම මේවට තේරුම් ගන්න ලිව්වේ A වීම ලියන්න ඕනේ නැහැ. B ලියන්න ඕනේ. මෙයා ලියන්න ඕනේ නැහැ. A සිදුපසු D B සිදුපසු D A සිදුපසු D ලියන්න ඕනේ නැහැ. මේවා ලියන්න ඕනේ නැහැ. නිකම්ම ගුණ කරලා ගන්න. මේ උත්තරේ ලකුණු හම්බ වෙනවා. හදා ගන්න ගන්න.
හරි. ඊළඟට මෙන්න මේ ගාන try කරන්න. මේ ගාන try කරන්න. මේක උත්තරේ නම් තියෙන ඒත් ඔයා try කරන්න. එතකොට ව්‍යාපාර ආයතනයේ නිෂ්පාදන යන්ත්‍ර තුනයි. එන අපි අර විදියට හදන try එකක් දෙන්නත් පුළුවන්. ඕනනම් සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. කොහොම හැදුවත් ඔයාට එන්නේ එකම උත්තරේ. ඒ කියන්නේ ඔන්න ඔයා හදන්නේ ඒ යන්ත්‍රයෙන්. එහෙනම් ඒ යන්ත්‍රයේ වීම 0.6යි. B යන්ත්‍රය C යන්ත්‍රය මෙයාගෙන් 5ක් දෝෂයි, මෙයාගෙන් 2ක් දෝෂයි,
මෙයාගෙන් 100ට එකක් දෝෂයි කියලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ಗುಣ කිරීම දාලා වාර සුළු කිරීම කරන්න පුළුවන්. උත්තරය එන්න ඕනේ 0.37යි. මෙන්න මේක උත්තරේ එන්න ඕනේ. මෙන්න මේක උත්තරේ එන්න ඕනේ.